සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. අදත් වීඩියෝ එකක් කරන්න හිතුවා වැඩට යන ගමන් පාරත් පෙන්නගෙන. අද කතා කරන්න හිතුවේ පහුගිය දවස්වල වීඩියෝ ටිකක් බැලුවා. අද පාර්ලිමේන්තුවක් දැක්කා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියාම ඔහු එළවගෙන තිබුණා. ඉතින් ජනතා විරෝධය පාර්ලිමේන්තුව ඇතුළෙත් විපක්ෂ විසින් ප්‍රථම වතාවට මං හිතන්නේ ප්‍රදර්ශනය කළා ජනාධිපතිවරයාට. ඒක හොඳ දෙයක්. මොකද ඔහු ඉතාම අකර්මණ්‍ය ලෙස තමයි මේ අමාරු සිටුේෂන් එකේ එහෙම නැත්නම් තත්ත්වයේදී රට පාලනය කරන්නේ. ඔහු අකර්මණ්‍ය පුද්ගලයෙක්. ඔහුට දැකීමක් නැහැ කියලා. එහෙම නැත්නම් ඔහු අත්දැකීම් නැති, එහෙම නැත්නම් විෂන් එකක්, ඉදිරි දැක්මක් නැති පුද්ගලෙක් කියලා බොහෝ විට ඔප්පු කරන සාධක තියෙනවා. ඉතින් ඔහුගේ ගැන බලාපොරොත්තු තැබීම මේ ආර්ථික උද්දමනයේදී සාර්ථක නෑ කියලා හිතෙනවා. ඒකම මේ පහුගිය දවස්වල සාමේ දිගටම සිදුවන දේවල් දැක්කහම ඉතාම කනගාටුවට කරුණ තමයි කතා කරන දේවල් 100%ක්ම තියෙන කතා කරන දේවල්. ප්‍රායෝගිකව මේ ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් වෙන කෙනෙක් හෝ වැඩපිළිවෙලක් කතා කරන කෙනෙක් හෝ අදහස් දැක්වීමක් තියෙන්නේ බොහොම සීරෝ මට්ටමේ. එහෙම නැත්නම් බිඳුවයි. අපි දැක්කා මේ වෙබ්සයිට් වල සහ පත්තරවල එහෙම නැත්නම් නාලිකාවල ගාක් මේ විද්‍යතුන්, එහෙම නැත්නම් දේශපාලඥයින්, අර්ථ ශාස්ත්‍රඥයින්, ගණකාධිකාරිකරුන්, මේ ආදී ආර්ථිකය ගැන විශේෂඥයින් කතා පවත්වනවා, කතන්දර කියනවා. නමුත් ප්‍රායෝගිකව කිසිම කෙනෙක් තවම වැඩ පටන් අරන් නැහැ. පාර්ලිමේන්තුවේදී දේ වෙනවා, මහපාරේදී දේ වෙනවා. මේක වෙලා තියෙන්නේ අහිංසක මිනිස්සු, මේ වැඩි උපකුගත්කමක් නැති එදා වේල හොයාගෙන කන මිනිස්සු මහපාරේ අතරමං වෙලා දැන් ඉන්නවා. ඔවුන්ට වැඩට යන්න, තමන්ගේ රාජකාරියට, එහෙම නැත්නම් එදා වේල හොයාගන්න යන්න වාහන පහසුකමක්, එහෙම නැත්නම් ප්‍රවාහන ක්‍රමයක් නැහැ. වාහන වලින් හම්බ කරගෙන කන ත්‍රිවිල් රත් ශ්‍රීදුරන් වගේ අයට ඉන්ධන නැහැ. මේ සියලු දෙනාම දැන් පෝලිං වල මහපාරේ දුක් විඳිනවා. ඒක දුකක් විතරක් නෙමෙයි, ආර්ථිකයට ඉතා දැඩි ලෙස බලපානවා. මොකද රටේ ආර්ථිකය ගොඩ ගැනීමට තියෙන මිනිසුන්ගේ ශ්‍රමය අපතයමක් මේක. මොකද ඕනෑම රටක ආර්ථිකය ගොඩ නැගෙන්නේ ඒ රටේ ජනතාවගේ ශක්තියෙන් මිස පාර්ලිමේන්තුවක හරි, එහෙම නැත්නම් පිටරටවල ලැබෙන ආධාර වලින් හරි එහෙම දෙයකින් නෙමෙයි. ඒ ජනතාව විසින්ම තමයි ආර්ථිකය ගොඩ දාන්නේ, එහෙම නැත්නම් ඉදිරියට ගෙනියන්නේ. මේ විදිහට විශේෂ ශ්‍රම අපතයමක් මගින් මේ තත්ත්වය තව තවත් දරුණු ලෙස අගාධයට යනවා. ඒකම ගෝවින්ගේ තත්ත්වයත් එහෙමයි. ඔවුන්ගේ වගා කටයුතු කරගන්න බැරි තත්ත්වයක් ඉපදෙලා තියෙනවා, ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ හැම අංශයක්ම කඩා වැටෙමින් තමයි පවතින්නේ. ඉතින් මේ වගේ තත්ත්ව ලෝකේ රටවල් වලට ඇවිල්ලා තියෙනවා. ඒවට ඒ රටවල් කොහොමද මුහුණ දුන්නේ කියලා ක්‍රම සහ විධි තියෙනවා අපිට අධ්‍යයනය කරන්න. ඒකම මේ ඔය ආර්ථිකය විෂයකට ඉගෙන ගන්න අය, ආර්ථික හරි, එහෙම නැත්නම් මේ ආර්ථික විද්‍යාඥයින්, එහෙම නැත්නම් ගණකාධිකාරණය ඉගෙන ගන්න අය, ඒ වාණිජ්‍ය ඉගෙන ගන්න අය, කළමනාකරණය ඉගෙන ගන්න අය, මේ කටයුතු කළමනාකරණය කරන ක්‍රම සහ විධි ඉගෙනගෙන තියෙනවා. ඒ සම්බන්ධව පරීක්ෂණ කළා ඒ පිළිබඳ දේවල් ලෝකේ නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් මේ කිසි දෙයක් ප්‍රයෝජන ගන්නා ස්වභාවයක් පේන්නේ නැහැ රටේ කිසිම කෙනෙක්. උගතුන්, බුද්ධිමතුන්, දේශපාලඥයින් සහ මේ ආන්සෝල ප්‍රධානීන් මොකුත් මේ සම්බන්ධව පියවරක් ගන්න විදියක් තේරෙන්නේ නැහැ. මේ විද්‍යාත්මකව ක්‍රමවේදයකට යනවා කියා ඒ ගැන කතා කරනවත් පේන්නේ නැහැ. මේ කතා කරන බොහෝ දේවල් පුහු දේවල් වෙලා තියෙනවා. අපි උදාහරණයක් ගමුකෝ. රටේ ප්‍රධාන පක්ෂයේ ප්‍රශ්නය දැන් ආර්ථික උද්දමනය කියන විශාල පරාසය තුළ කෙටි කරොත් ඉන්ධන බල ශක්ති ප්‍රශ්නය තමයි තියෙන්නේ. ඉතින් එතනින් අනිවාර්යයෙන්ම පටන් ගත යුතුයි. ප්‍රශ්නයට හේතුව මොකක්ද? ඒකට බලපාන සාධක හේතු කාරණා මොනවද? ඊට පස්සේ ඒවා එකින් එක අධ්‍යයනය කරලා ඒවා එකින් එක අපි සමතයකට පත් කරගන්නේ කොහොමද කියලා මේ විද්‍යාත්මකව ස්ටෙප් බයි ස්ටෙප්
යා යුතු ක්‍රමවේදයකට යා යුතුයි. හරියට අර කතාවක් තියෙනවානේ අලියෙකුණත් කන්න පුළුවන් පොඩ කෑවොත් කියලා. ඉතින් මේ මහා ප්‍රශ්නය අර්බුදය කියන විශාලතම ප්‍රශ්නේ ප්‍රධානම සාධකය වන ඉන්ධන ප්‍රශ්නය විසඳන්නේ කෙසේද කියලා ඒක පටන් ගත යුතුයි. එතනයි මම හිතන්නේ කතා කරන්න ඕන. මේ මුළු දේම මේ සාමාන්‍යීකරණය කරලා කයි එක ගහ ඉන්නවට වඩා කට්ටිය එකතු වෙලා මොලේ තියෙන මිනිස්සු කණ්ඩායමක් එකතු වෙලා ඒගොල්ලෝ දේශපාලනඥයෝ හරි කවුරු හරි කමක් නැහැ. මේකට අනිවාර්යයෙන්ම දේශපාලනඥයෝ එකතු වෙන්න වෙනවා. ඔහුට මොලේ නැති වුණත් ඔහුට කල යුතු පියවර ගැන තේරුමක් කරලා දෙන්න වැඩ. මොකද බලය තියෙන්නේ ඒගොල්ලන්ට වැඩ පිළිවෙල සාකච්ඡා කරලා හදන්න කවුරු හරි එකතු විය යුතුයි. උදාහරණයක් ගත්තොත් දැන් තෙල් ටිකට ප්‍රශ්නේ වන්නේ ඩොලර්. එතකොට ඩොලර් නෑ අපිට කඩේක බඩුවක් ගන්න මුදල් දෙන්න වෙනවා. ණය ගන්න ප්‍රමාණයක් තියෙනවා. දැන් ඒක අරන් ඉවරයි. ඔක්කොම ණය ගත්තා කියනවා. අර ණය අරන් ඉවරයි. ඒක නිසා අපිට දෙන්න බෑ කියලා ඉන්දියාවේ කියනවා. ජපානයේ කියනවා. ඇමරිකාව කියනවා. ඒගොල්ලන්ගේ නීති රීති දානවා. ඉතින් මේක කොහොමද ගොඩ එන්නේ? ඩොලර් නැත්තම් අපි ඩොලර් හොයාගන්න වෙනවා. අපි මුළු රටේම අවශ්‍යතාව වෙනුනේ මේ තෙල් ටික ගන්න ඩොලර් ටික අපි හොයාගන්නේ කොහොමද? අපි ගෑස් පැත්තකට දාමු, කන බොන දේවල් ටිකත් පැත්තකට දාමු. කොහොම හරි මේ තියෙන දෙයක් කාලා මිනිස්සු බතලම අයියෝ කාරේ කාලා ඉන්නවා කියලා හිතමු. මේ යාන වාහන ටික දුවා ගන්න කර්මාන්ත ශාලාවලට අවශ්‍ය විදුලිය ලබා ගන්න, ඒකම රටේ විදුලිය ලබා ගන්න, මේ ජනනය කරගන්න අවශ්‍ය ශක්තිය බල ශක්තිය කොහොමද අපි ඩොලර් ටික හොයාගන්නේ කියන එකට කවුරුත් යොමු වෙලා නැහැ. ඒ සඳහා ඩොලර් ගන්න නම් අපිට වෙන්නේ රටේ විදේශ විනිමය උපයා ගැනීම වැඩි කරන්න ඕනේ. ඒ සඳහා අපනයනය වැඩි කරගන්න ඕනේ. ඒකම දැනට අපනයනය කරන ද්‍රව්‍යවලට ලැබෙන ඩොලර් ආරක්ෂා කරගන්න වෙනවා. නමුත් මෙතෙන්දී එක ප්‍රශ්නයක් වෙනවා. මෙච්චර මේ යවන ඩොලර් මෙච්චර ප්‍රමාණයක් ඩොලර් ආදායමක් ලැබලා ඇයි අපිට ඩොලර් නැත්තේ කියලා. මෙතනත් මං හිතන්නේ වංචනික ක්‍රියාවක් සිද්ධ වෙනවා ඇති. මේ අපනයන කරුවන් ලැබෙන ඩොලර් මං හිතන්නේ රටට ගෙන්නන්නේ නැහැ. ඒවා වෙනත් රටවල තැන්පත් කරනවා මේ රටේ අස්ථාවරත්වයේ හින්දා. ඒ නිසා වුන් ඒවයින් තමන්ගේ ව්‍යාපාර යන්තම් දුවා ගන්න තත්වයකට ඩොලර් ගෙනල්ලා ඉතුරු ටික මා හිතන්නේ මේ පිටරටවල වල තැන්පත් කරනවා. ලොකු කුඩා හැම මහා පරිමාණ කර්මාන්තවල පවා විශේෂයෙන් අපි ගමුකෝ ගලුම් කර්මාන්තේ කවුරු හරි ඉන්නවා නම් ඔය සංඛ්‍යාලේඛන පිළිබඳ දන්න කෙනෙක් ඒ කෙනෙකුට පහුගිය වාර්තාවල් අරන් බලන්න පුළුවන්. මොකද හේතුව මෙතන මේ ඩොලර් ප්‍රශ්නයේදී ඩොලර් එක දෙගුණයකට වඩා ඉහළ ගියා. එතකොට පඩි වැඩි කිරීම ආදිය වැඩි වුණේ නැහැ. අමුද්‍රව්‍ය වල ගාණ වැඩි වෙන්න පුළුවන්. පිටරටින් අපනේ ආනයනය කරනවා නම් අමුද්‍රව්‍ය ඒවායේ ඩොලර් ප්‍රමාණය එහෙම්මමයි. ඒක වෙනස් වෙලා නැහැ. රට ඇතුලේ විශාල ලාභයක් දැන් මේ කර්මාන්තකරුවන්ට ලබා ගන්න පුළුවන්. මොකද පඩි නඩි ඒවා සාමාන්‍ය තාම පරණ තත්ත්වෙමයි තියෙන්නේ. නමුත් ඔහුගේ ඩොලර් එකකට ලැබෙන රුපියල් ආදායම දෙගුණ තෙගුණ වෙලා. ඒ නිසා ඒගොල්ලන්ට මේ වියදම මං හිතන්නේ අඩු වෙන්න ඉඩ තියෙනවා මේ කර්මාන්ත කරුවන්ගේ නිෂ්පාදනවලට වැය කරන වියදම. එතකොට ඩොලර් අතිරික්තයක් එන්න පුළුවන්. මේ ඩොලර් මං හිතන්නේ ලංකාවට එන්නේ නැහැ. ඒවා පිටරට තැන්පත් වෙනවා. අවශ්‍ය ප්‍රමාණය විතරක් ඒගොල්ලෝ ගෙන්න ගන්නවා. ඒක ඉතින් ඒක සාමාන්‍ය ඒගොල්ලන්ගේ නිදහස. නමුත් ආණ්ඩුව මේ පිළිබඳව හොයා බැලිය යුතුයි. බලලා මේ ඩොලර් ටික ගෙන්න ගන්න ක්‍රමයක් හදන්න ඕනේ. ඒගොල්ලන්ට විශේෂ වරප්‍රසාද දීලා ඒ ටික මේ කර්මාන්තකරුවන් සමග කතා කරලා ගෙන්න ගන්න ඕනේ. විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තේ. ඒකම ඒ කර්මාන්තකරුවන්ට ලැබිය යුතු සහයෝගය දෙන්න ඕනේ. විශේෂයෙන්ම දැන් ඔය එන තෙල් ටිකෙන් ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒගොල්ලන්ගේ යන්ත්‍ර දුවන විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තයේදී විශාල යන්ත්‍ර තියෙනවා ඩීසල් වලින් දුවනේවා. ඉතින් ඒවට අවශ්‍ය ඩීසල් ටික ඔවුන්ට දිය යුතුයි. ඒකම මිනිස් ශ්‍රමය යොදා ගැනීම. කර්මාන්තයට ඉතාම අවශ්‍ය දෙයක් ඒ නියමිත වෙලාවට කර්මාන්තයේ සේවකයන් ගෙන්වා ගැනීම, ඒ නියමිත ප්‍රමාණය වැඩ ටික කරගෙන ඔවුන් ආපසු ගෙදර යවීම. මොකද හේතුව එහෙම නොවුනොත් ඒ කර්මාන්තය දුවා ගන්න බැරි වෙනවා.
ඒ සඳහා වැඩපිළිවෙලක් හදන්න ඕනේ. ඒ සඳහා හැම මිනිස්සෙම බස් එකෙන් එන්න ඕන හරි කියලා එහෙම නැත්නම් තමන්ගේ මෝටර් සයිකලෙන් එන්න ඕන හරි කියලා නීතියක් නැහැ. කර්මාන්ත එකතු වෙලා ඒ කර්මාන්ත ශාලාවල් ඒ තමන්ගේ සේවකයන් එන ප්‍රදේශවලට විශාල ට්‍රාන්ස්පෝර්ට් එකක්. ඒ කියන්නේ ලොකු බස් එකක් යවා ගන්න පුළුවන් නම් කට්ටිය එකතු කරගෙන ඇවිල්ලා වෙලාවට ඉවර කරලා ඒ ක්‍රම ඇති විය යුතුයි. අනිවාර්යයෙන්ම තමන්ගේ සේවක සේවිකාවන්ට බස් රථයකින් ගමන පහසුකම් දෙන්න. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ වටේ කැරකිලා ඒගොල්ලන් එකතු කරගෙන එකතු කරන ස්ථාන කීපයක් ලකුණු කරලා ඒ තැන් වලට එන්න කියන්නේ. ඒ වෙලාවට ඒගොල්ලන්ව ගන්නවා. ඒ විදිහේ මේ ශ්‍රම බලකාය වෙලාව නාස්ති නොකර තමන්ගේ කර්මාන්තයට ශාලාවට ගෙන්න ගන්න ක්‍රම ඇති කරගන්න ඕනේ. එතකොට වියදම් වෙන මේ ඩීසල් ප්‍රමාණයත් අඩු වෙනවා. මොකද එක්කෙනෙක් දෙන්නෙක් එන්නේ මෝටර් සයිකල් වල එන්නේ නැහැ. ඔක්කොම එක වෙලාවකට ගෙනල්ලා එක වෙලාවකට යවන්න මේ දේවල් කර්මාන්තකරුවනුත් රජයත් එකතු වෙලා සාකච්ඡා කරන්න ඕනේ. ඒක ආණ්ඩුවේ කාර්යාල වලටත් එහෙමයි. ඒ විදිහට එක වාහනයකින් ගෙන්න විශේෂයෙන්ම මේ රෝහල් වල කාර්ය මණ්ඩල වලට ඒ ටික ගෙන්න ගන්න රොයල් කන්ට්මන්ට් ගෙන්න ගන්න බස් එකක් වගේ දෙයක් යවලා ඒගොල්ලෝ ගේන්න ඕන. දොස්තරවරු නර්ස්ලා ඒකම අනිත් කාර්ය මණ්ඩල ගෙනීමට ක්‍රමයක් සැදිය යුතුයි. මේ අමාරු අවස්ථාවේදී ඩීසල් හෝ පෙට්‍රල් එහෙම නැත්නම් මේ බලශක්තිය ඉතුරු කර ගැනීමකුත් වෙනවා. නියමිත වෙලාවට වැඩ කටයුතු කිරීමකුත් වෙනවා. මේවා සාකච්ඡා වෙන්නේ නැහැ. ඔවුන් ඔක්කොම. ඒකම තවත් සලකා බැලිය යුතු දෙයක් තමයි අපි දකිනවා කිලෝමීටර් ගණන් වල පෝලින් තියෙනවා. ඒවයි 3 wheel තියෙනවා. වාහන වෙනම තියෙනවා 3 wheel තියෙනවා. ඒකම විශාල ජනතාවක් මේ බූලි තියාගෙන මේ මගේ ඉන්නවා. මේ පෝලිං වල ඉන්නවා. මේක සලකා බැලිය යුතුයි. අපි හිතමු තමන් පාවිච්චි කරන වතුර මෝටරයක් හරි ඉන්ධන වලින් පාවිච්චි කරන මේ ගොවි මහත්තුරු පාවිච්චි කරන යන්ත්‍ර තියෙන්න පුළුවන්. ඔව්. එතකොට ඒගොල්ලන්ට ඉන්ධන ඕන. එතකොට ওই ගොවි ක්‍රම කෙරෙන විශේෂ ප්‍රදේශවල ඒක කෙරෙන්න ඕන. ඒ අවශ්‍යතාවය ඉටු කරන්න ඕන. ඒකම දීවර ජනතාව ඉන්න ප්‍රදේශවල දීවර ජනතාවට මුහුදට යන්න ඕනේ. ඒ සඳහා ඩීසල් වගේ දේවල් අවශ්‍ය වෙනවා. ඉතින් ගැලුම් අරන් ඉන්නවා. ඉතින් පවුලේ දෙතුන් දෙනා ඇවිල්ලා එකතු කර ගැනීමට ඉන්නවා ඇති. ඊට අමතරව විශාල ජනතාවක් ඉන්නවා. මේකේ විශාල ව්‍යාපාරයක් කරන බව හොඳටම සහතිකයි. ඒකම ඒ පිළිබඳ සාක්ෂිත් ලැබිලා තියෙනවා. පොලිසිය මේ හුඟක් ඒ වගේ අවස්ථාවල අත්අඩුම් ගැනීම මේ හොරට හංගාගෙන හිටපු ඉන්ධන ද්‍රව්‍ය අත්අඩුම්කට ගැනීම සිදු වෙලා තියෙනවා. ඉතින් රජයක් හැටියට මේවත් හොයන්න ඕන. කොච්චර තෙල් ප්‍රමාණයක් මීට ඉස්සර මේ ජනතාවට පාවිච්චිය සඳහා නිකුත් වෙලා ඒ සංඛ්‍යාලේඛන බලලා දැන් බලන්න ඕන මේ ඊට වඩා මොකද යන්නේ කියලා. මොකද හුඟක් වාහන නැවතිලා තියෙනවා. හුඟක් වාහන හිමියන් පොදු ප්‍රවාහන සේවාවල යනවා කෝච්චිය බස් එක වගේ. ඒත් තෙල් විශාල ප්‍රමාණයක් මිනිස්සු තෙල් පෝලිං වල ඉන්නවා. මේවා සොයා බැලිය යුතුයි. මේවා රාජ්‍ය බුද්ධ්‍යංශයේ උදා හරි මේ සිදුවීම් කරන්නේ කොහොමද කියලා විශාල ජාවාරමක් වෙන මම හිතන්නේ විශාල තෙල් ප්‍රමාණයක් හංගා ගන්නවා. මොකද ඒවා වැඩිමුලට කළු කඩේට විකුණන්න. මේකට අනිවාර්යයෙන්ම දේශපාලන සම්බන්ධයක් ඇති. ඒක නිසා තමයි මේ පිළිබඳව මෙතර පියවර ගන්න හුඟක් උකටලි වෙන්නේ. එහෙම නැත්නම් හුඟක් ආපස්සට යන්නේ. වැඩ කටයුතු කෙරෙන්නේ නැත්තේ සම්බන්ධව. ඒකත් සොයා බැලිය යුතුයි. මොකද මෙච්චර මිනිස්සුන් පිරිසක් මේ බූලි අරගෙන පෝලිං වල ඉන්නේ ඇයි? මම හිතන්නේ ඔවුන් දවසකට ගාණක්කට ඉන්න කට්ටිය ඒක ගෙනත් දුන්නාම ඒගොල්ලන්ටත් ගාණක් ලැබෙනවා ඇති. ඒ වගේ ජාවාරමක් කළු කඩු ව්‍යාපාරයක් කරනවා. අපි හොඳටම දැක්කා සමහර තැන්වල 3-4 ගුණයක් ලීටරයක් රුපියල් 1000කට විකුණනවා කියලා මම දැක්කා මේ තියෙන වාර්තා කළු කඩේ. ඉතින් සමහරු කරදරයක් වෙන්න පෝලිං වල ඉඳලා වෙලාව නාස්ති කරන්න බැරි ඇති හැකි මිනිස්සු මේවෙන් ගන්නවා ඇති. ඉතින් මේක රජය විසින් සලකා බැලුවොත් ඒකම කොච්චර නැව් ප්‍රමාණයක් ආවද පහුගිය වාර්තානම් බලන්න ඕනේ. ඉතින් කොච්චර ඩීසල් හෝ පෙට්‍රල් ප්‍රමාණයක් අපි ඉවෙන් මේ සංචිත හැටියට තියාගත්තද කොච්චරක් මේ ජනතාවට නිකුත් කළාද කොච්චරද පාරිභෝජනයේද ඒ වරම් බැලුවම මේක හොඳටම හොයාගන්න පුළුවන් වෙයි. මොකද්ද මෙතන වැරද්ද කියලා. නැතුව නැව් වෙන්න කිය ඉන්නේ නැතුව. ඒකම මේ ඔය ටික එළියට ගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. තෙල් මිල අඩු කළා නම්
වහාම ඔය ටික එනවා. මොකද මුදල වැඩි ගණනට අරන් තියෙන්නේ. ඉතින් ඒ වගේ ක්‍රමවේදයක් යොදලා හරි මේව හොයාගන්න ඕනේ මේ ඇයි මේ දේ වෙන්නේ කියලා. මොකද කළු කඩේ ඉතාලම ලස්සනට හා දරුණු ලෙස දැන් රටේ හැම අංශෙම ආක්‍රමණය කරගෙන යන බව පේනවා. විශේෂම ඩොලර් සඳහා කළු කඩේ හොන්ඩියල් කියලා කියන්නේ ඒ ක්‍රමවේදය යනවා. ඒ ලෙස විශාල ඩොලර් ප්‍රමාණයක් රටේම නැවතිලා තියෙනවා. විශේෂයෙන්ම විදේශ ශ්‍රමිකයන්ගේ ඔවුන් වැඩිපුර මුදල් දීලා ගන්නවා ඇති ඩොලර් එක සුළු මුදලක් වැඩිපුර දීලා ඒ ඩොලර් මෙහෙට එන්නේ නැහැ. මෙහෙ රටේ තියෙන රුපියල් කරකවනවා රට ඇතුළෙම. ඉතින් ඒක රටට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මේවා මේ බුද්ධිමත්ව කල්පනා කරලා හොයා බැලිය යුතු කරුණු. මේවා කෙරෙන්නේ නැහැ දැන්. මිනිස්සු කතා කර මේ බලයේ තියෙන අය කතා බහ කර ප්‍රශ්න එකිනෙකාට පාස් කරමින් ප්‍රශ්න ගැන කියවමින් මෙන්න මේවා වෙනවා මේ වෙනවා තෙල්ලෙන්නේ නැහැ මේ වෙනකන් මෙන්න මේ දේවල් නවතින්න යනවා බෙහෙත් නවතිනවා බෙහෙත් ටික රටට එන්නේ අයිනල් බෙහෙත් ටිකත් බෙදා හරගන්න බෑ මේ විදිහේ කතා ගොඩාක් මම දැක්ක මේ YouTube එකේ රටේ ඉන්න මේ පරිපාලන නිලධාරීන් කියනවා. ඉතින් මේවා කියලා වැඩක් නැහැ. පරිපාලන නිලධාරීන් එහෙම නැත්නම් ප්‍රධානීන් කියන්නේ ඒවා කළමනාකරණය කරන්න. කරන වැඩ පිළිවෙල දන්න මිනිස්සු. ඒගොල්ලෝ කළමනාකරණය කරන්න. ඒකම මේ විශේෂයෙන්ම දැන් ඔය අපේ දුම්රිය සේවය. ඇයි ඒක අපි ප්‍රයෝජනට ගන්න නැත්තේ? ඒක ඊටම අඩු බල ශක්ති ප්‍රමාණයකින් විශාල ප්‍රවාහනයක් කරන්න පුළුවන් එක. ඔය එන්ජින් වල කැපැසිටි එක අනුව බඩු ගෙනියන ගෑල් එහෙම නැත්නම් කෝච්චි පෙට්ටි ඇඩ් කරලා මේ බඩු මුට්ටු ප්‍රධාන නගර වලට කෝච්චිය ගමන් කරන ප්‍රධාන නගර වලට ඒවා ඩිලිවර් කරගන්න පුළුවන්. එතකොට කොළඹටම ඇවිල්ලාම වාහන වල ගෙනියන වෙනුවට තමන්ගේ නගරේ ඉඳලා හොස්පිටල් එකට ඒ බඩු ටික ගේන්න පුළුවන්. එහෙම නැත්නම් එළවලු වගේ දේවල් එහෙම නැත්නම් වී ටික ඒ වගේ දේවල් ලොරි වලින් ගේනවා වෙනුවට කෝච්චියෙන් ප්‍රධාන නගරයට ඇවිල්ලා එකතු කරගෙන ඒවා ආපහු වෙළඳ මධ්‍යස්ථාන ආසන්න නගර වල ඉඳලා එතන ඉඳලා වෙළඳන්ට ඒක ලබා ගන්න පුළුවන්. මේ දුම්රිය සේවය කල්පනා කරලා බලන්න ඕන කොහොමද තව වැඩි කරගන්න කියලා. අපි දැක්ක මේ මිනිස්සුන්ටත් යන්න ඉඩ කඩ අඩුයි මේ තෙල් නැති නෑ කියලා. ඩීසල් හරි අවශ්‍ය දැවි තෙල් නෑ කියලා. නමුත් ඒ සඳහා විශේෂ අවධානය යොමු කළා මොකද දුම්රිය දෙපාර්තමේන්තුවේ සංකීර්ණයක් ඇති මේ තෙල් ගබඩා කරන ඒවට අවශ්‍ය තෙල් ටික දෙන්න. දීලා මිනිස්සුන්ව එන්කරේජ් කරන්න කෝච්චිය පාවිච්චි කරන්න. වැඩිපුර කෝච්චි දාගන්න. දැන් මම දැක්ක කෝච්චි ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා තෙල් නැහැ කියලා. එහෙම කරලා හරියන්නේ නැහැ. ඒ සඳහා වැඩිපුර තෙල් දුන්නාම අවශ්‍ය තෙල් ටික දුන්නා නම් විශාල ජනතාවකට සහනයක් හම්බ වෙනවා. ඒකම ගමන් වාර ගන්න වැඩි කරන්න. ඒකම ගෑල් ඇඩ් කරන්න පුළුවන් මේ පවර් එක අනුව එන්ජින් එකේ. කළා බඩු සඳහා හැම කෝච්චි එකම මේ බඩු බාහිරාදිය ප්‍රවාහනය කරන්න ගෑල් ඇඩ් කරගන්න පුළුවන්. ඒ මගින් විශාල මේ ඉන්ධන ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. වේලාව නාස්තිය නවත්ත ගන්න පුළුවන්. ඊට අමතරව බෙදා හැරීමේදී තියෙන ප්‍රශ්නත් අඩු කරගන්න පුළුවන්. මොකද තමන්ගේ ළඟම නගරයට බෙහෙත් හරි ආහාර ද්‍රව්‍ය හරි පැමිණියාම එතන ඉඳලා කෙටි දොරකට තමයි මේ බෙදා හරින මධ්‍යස්ථාන වලට හරි ස්පිතාල වලට හරි ළඟ තියෙන්නේ. මේ වගේ ප්‍රැක්ටිකල් සොලියුෂන්ස් හොයා ගන්න ඕන. මෙවැනි දේ කරන්න. මොකද මේ අවස්ථාවේදී මේ නෑ කිය හැමදේම කඩා වැටෙන්න දෙනවට වඩා සුළුෙන් හරි කොහෙන් හරි පටන් අරගෙන පටන් ගැනීම කරගෙන යන්න ඕන. අලියා වුණත් කරන්න පුළුවන් චුට්ටක් කෑවම. ඒ වගේ මේ ආර්ථික උද්දමනය එහෙම නැත්නම් ආර්ථික කඩා වැටීම කොහෙන් හරි පටන් ගන්න ඕන. විසඳ ගන්න. ඒක දශමයක් දෙකක් විතර උනත් ප්‍රශ්නයක් නෑ. පටන් ගෑමක් කරොත් ඒක පටන් අරගත්තා ඊට පස්සේ ඒක ඉදිරියට ගියා. දන්නේම නැතුව එකින් එක අමාරුකම් ප්‍රශ්න විසඳමින් ඉදිරියට යන්න පුළුවන්. මේක ඊටාම කනගාටුදායක සිද්ධිය තමයි තාමත් මේ පාර්ලිමේන්තුවේ අනකොටා ගැනීම. කෑ ගහනවා බැන ගන්නවා අනුන් එකිනෙකාට ඇඟිල්ල දික් කර ගන්නවා. කිසිම ප්‍රයෝජනවත් දේවල් කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට කතා කරන්නේ මේ ඊටාම නිෂ්ඵල දේවල් අර බුදු දහම කියනවා වගේ මේ සම්පප්පලාප ඒක පාපයක් ඇත්තටම ඒ වගේ දේවල් කතා කරන එක මේ දේවල් මගින් රටේ ඉදිරි ගමන කෙසේ වෙතත්
සියලු දේම විනාශය තමයි වෙන්නේ. මම නම් බලාපොරොත්තු වෙන්නේ අලුත් කණ්ඩායමක් පැමිණිය යුතුයි. කවදාවත් මේ රටේ පාර්ලිමේන්තුවට නොගිය ඒකම සියලු දේම අතහැරලා අර බුදුහාමුදුරුවෝ අභිනිෂ්ක්‍රමණය කළා වගේ තාම දැඩි කැපකිරීමක් කරන්න පුළුවන් මිනිස්සු තමයි දැන් රටේ පාලනයට අවශ්‍ය වෙන්නේ, පරිපාලනයට අවශ්‍ය වෙන්නේ. මජර හොරකම් කරන වංචාකාරී ඒකම ගසාකන හොරාකන ඒ වගේ පිරිසක් ඒ වගේ වැඩ කරපු පිරිසක් මේ රටට හරියන්නේ නැහැ. මොකද ඔවුන් ගොඩ දාන්න බෑ, ඔවුන් හදා ගන්න බෑ. මොන තත්ත්වෙ වුණා ඔවුන් හොරා කන්න යනවාමයි. අර තියෙනවානේ කොච්චර එක සතෙක් ඉන්නවා කොච්චර මොනවද තිබ්බත් එයා කන්නේ මොනවද කියලා. ඒ වගේ තමයි මේ අවස්ථාවේදී තාම දැඩි ලෙස මේ වංචාකාරී ක්‍රියාවලට ඔවුන් පෙළඹිලා තියෙනවා කියලා අපිට දකින්න ලැබෙනවා. සමහර තෙල් නැව් කොහෙද ගියා කියලා දන්නේ නැහැ. ඒ ගෙවපු මුදල් ඒකම සමහර තෙල් සමාගම් මේ පාලනය කරන්නෙත් මේ දේශපාලනය කරන අය හා ඔහුගේ ඥාතීන් කියලා අපි දැකලා දැන් කියාගෙන යනවා. ඔවුන් තමයි මේ සියල්ල අවුල් කරන්නේ. ඔවුන් විශාල ලාභ ලබනවා තෙල් ඉහළ දැමීම මගින් කියලා. ඉතින් මේ වගේ ඊටාම අසික්කිත ඇත්තටම ක්‍රමවේදයක් තමයි මේ දැනට ඉන්න කට්ටිය අතරින් කෙරෙන්නේ. ඔවුන් හොරාකෑම් අධිකයි, දේපල හොරාකෑම්, රජයේ දේපල හොරාකෑම්, යාන වාහන, එතකොට වතු පිටි, එදිට අමතරව පුරාවස්තුන් පවා හොරාකන වාර්තා අපි දැක්කා. හොරාකනවා කියන්නේ හොරෙන් අරගෙන යන එක. ඉතින් මේ වගේ හොරු කට්ටියක් ඉඳලා නම් ඉතින් මේ වැඩේ කරන්න බෑ. මම හිතන්නේ ඔය දැනට පාර්ලිමේන්තුවේ කිසිම කෙනෙක් මේ සඳහා සුදුසු නෑ. දැනට ඉන්න හෝ හිටපු කිසිම දාක පාර්ලිමේන්තුවට නොගිය, පාලනයට සම්බන්ධ නොවුණු, දේශපාලනය නොකරපු අය වුණත් කමක් නැහැ. හැබැයි හොඳට පරිපාලනය දන්න, හොඳ මැනේජ්මන්ට් එකක් දන්න අය අවශ්‍ය වෙනවා. කියන්න ඕන දෙයක් මේ ඊයේ මම දැක්කා ඊටම හොඳ දේශනාවක් මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට, උපාධිධාරීන්ට සහ පශ්චාත් උපාධිධාරීන්ට මේ මහමෙනාවේ ආම්දුරෝ කියනවා. ඇත්තෙන්ම ඒ උන්වහන්සේ කතා කරපු දේවල් තමයි මේ ඇමරිකාව වගේ දියුණු රටවල යන ක්‍රමවේදය. උන්වහන්සේ එහෙන් ඉගෙනගෙන ගිහිල්ලාද එහෙම නැත්නම් උන්වහන්සේගේ දැකීමෙන්ද මන් දන්නේ නැහැ. ඔහු උන්වහන්සේ මේ තමන්ගේ ස්ථානය කළමනාකරණය විදිය හරිම කළමනාකරණය. ඒක තමයි හරිම විදිය. ඔහු කිව්වේ ඒක මේ ඒකාධිපති කාරුණික කළමනාකරණය කියලා. ඒක හරියටම හරි. ඒ විදිහට තමයි මේ රටවල ඔබලා ලංකාවේ ඉන්න ඔබලා දන්නේ නැහැ ඇමරිකාව ගැන. මම අවුරුදු ගාණක් මේ ජීවත් වෙන මිනිස්සෙක්. මම කළමනාකාරයත් එක්ක වැඩ කරන කෙනෙක්. ඔවුන් වැඩ කරන්නේ මේ විදිහට. ඊටාම කාරුණිකයි, ඊටා හොඳින් වැඩ කරනවා. අනුන්ට අහුම්කම් දෙනවා. නමුත් ඒ තීරණයක් ගත්තට පස්සේ ඒ තීරණය ඒක එහෙමයි. ඒක වෙනස් කරන්න බෑ. Tamanටවත් ප්‍රධානිය කෙලවත් එහෙම වෙනස් කරන්න ඒක සාමූහිකගත තීරණය හැමදෙනාම පිළිපදිනවා. විශේෂයෙන් අපි වැඩ කරන තැන ඒ තීරණ ගන්නේ අයිතිකාර අය, ඒකම ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරු පටන් සාකච්ඡා කරලා තීරණ ගන්නවා. ඒ වගේ දෙයක් ආවට පස්සේ කිසිම කෙනෙක් ඒකට දශමයක්වත් වෙනසක් කරන්නේ නැහැ. එහෙම කළොත් දඩුවමක් හම්බ වෙනවා. බොහෝ විට රැකියාව නැති වෙන්න පුළුවන්. ඒ වගේ තමයි උන්වහන්සේ කිව්වෙත් ඒකයි. වැඩේ හරියට කෙරෙන්න ඕන. කතා කරාට පස්සේ ඒක තමයි හරි දේ. ඒ දෙයට සියලු දෙනාම ප්‍රධානී ඉඳලා පොඩිම කෙනා දක්වා සියලු දෙනාම ඒකට අනුග්‍රහය දක්වන්න ඕන. එහෙම නොකළොත් අයින් කරනවා. ඒක තමයි හරිම විදිය. ඒ කියන්නේ වැඩ පිළිවෙල ඉස්සරහට යන්නේ මේ විදියටයි. හරි දේ කරලා. ඇමරිකාව රොකට් යවන ජාතියක් වීමට උනේත් ඒ විදිය ස්ථිර පදනමකට. ඔවුන්ගේ දැන් තියෙන වැඩ පිළිවෙල, ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේ දේවල් ඒවා ඕන විදියට වෙනස් කරන්න බෑ. ඒවා හිතන සැරේට වෙනස් කරන්න බෑ. ඒක අවුරුදු 250ක් විතර කාලේ පටන් ගත්ත දෙයක්. එහෙම බොහොම සුළු විදියට තමයි වෙනස් වෙලා තියෙන්නේ. මේ වෙනස් වෙලා තියෙන්නේ මේ ලෝකයේ ඉදිරියට යාම නිසා, විද්‍යාත්මකව ඉදිරියට යාම නිසා සිදුවන වෙනස්කම් එක්ක. නැතුව තමන්ගේ පක්ෂය දිනවන්න, තමන්ගේ පක්ෂය වැඩිකල් බලය තියාගන්න, එහෙම නැත්නම් ඒකාධිපති ක්‍රමයක් කරන, තමන්ට බලය ගන්න නෑ. එහෙම ක්‍රමයක් නෑ. ජනාධිපතිවරයා වුණත් ගන්න තීරණ ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දාලා තියෙනවා. ඉවත දානවා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය. අධිකරණයේ ස්වාධීන. ඒගොල්ලෝ තමයි තීරණ ගන්න. ජනාධිපතිවරයාට ඒකෙන් එහාට යන්න බෑ. රට ලෝකෙම ඉන්න ප්‍රබලම ජනාධිපතිවරයා ඔහුටත් Tamanට ඕන විදිහට නටන්න බෑ මේ රටේදී. ඉතින්
ඒ ගැන ඉතාම හොඳ දේශනාවක් මේ අර උමන්දාවේ හාමුදුරුවෝ කළා. මං ඉතාම පැහැදුනා ඒ කතාවට. මොකද හේතුව ඔවැනි දේවල් මේ ලංකේ ජනතාවට අහන්න ලැබෙන්නේ නැහැ. නමුත් ලෝකේ ඕගොල්ලන්ට දකින්නේ ඇමරිකාවේ වෙනත් දේවල්, සුඛෝපභෝගී බව, ශාස්ත්‍රීයත්වය, මිනිස්සුන්ගේ නිදහස, ඒවා නිකන් ආපු දේවල් නෙමෙයි. ඒවා කොස්ට් එකක් එක්ක ආපු දේවල්. මෙහි ඉන්න අපිත් ඒ සඳහා කොස්ට් එකක් තියෙනවා. කොස්ට් එකක් කියන්නේ අපි මහන්සි වෙලා වැඩ කරන්න ඕන. නීතියට ගරු කරන්න ඕන. ඒක 50ක් 60ක් 90ක් නෑ, 100%ක්ම ගරු කරන්න ඕන. නීති රීති පිළිපදින්න ඕන. ආයතනයේ තියෙන නීති රීති 100%ක්ම පිළිපදින්න ඕන. ඒවායෙන් පැනලා යන්න හම්බ වෙන්නේ නෑ. ඔයා කොච්චර ලොකු මිනිස්සෙක් වුණත් අහු වුණ ගමන්ම ඔබ එළියේ, ඔබේ රැකියාව නැති වෙනවා. මෙහි නීතිය තමයි ඕන වෙලාවක අස් කරන්න පුළුවන්. අයිතිකාරයාට, කම්මලේ අයිතිකාරයාට කැමති නැත්නම් අයින් කරන්න පුළුවන්. උට සුමාන දෙක නිවාඩු දීලා, පඩි දීලා අයින් කරන්න පුළුවන්. ඒකම සේවකයටත් අස් වෙන්න පුළුවන්. තමන් අස් වෙලා යනවා කියලා අස් වෙන්න පුළුවන්. ඒකෙන් කිසිම විරුද්ධතාවයක් මේ මැනේජ්මන්ට් එකකින් එන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක ඒ සේවකයාගේ අයිතිය. මම අස් වෙලා යනවා හෙට කියලා අස් වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ ළඟදී මගේ මේ සහෝදර සේවකයෙක් අස් වෙලා ගියා. යන ගමන් මට අතරක් දීලා උඹට හොඳ දවසක් වේවා කියලා යන්න ගියා. මේ කවදාවත් නැතු මොකද කියලා බලපුවා මේ මිනිස්සේ අස් වෙලා ගිහිල්ලා තියෙනවා. වෙන ෆැක්ටරි එකකට හොඳ ජොබ් එකක් හම්බුණා. මේ මාස ගාණක් එකට වැඩ කරපු මිනිස්සයා අවුරුද්දක්වත් හිටියේ නැහැ. නමුත් මේ එහෙම කියලාවත් නෙමෙයි, එයා හැමම අස් වෙලා ගියා. ඉතින් ඒක තමයි මේ ක්‍රමය. ඒවා විශාල දේවල් නෙමෙයි. රැකියාවක් ලැබෙන එක, ආස් වෙලා යන එක. ජනතාව හැමතිස්සෙම තමන්ගේ ආර්ථික මට්ටම ඉහළ දාගන්න ෆයිට් කරනවා, try කරනවා. ආයතනත් එහෙමයි. තමන්ගේ ආයතන ආර්ථික තත්ත්වය ඉහළ ගන්න ඒක කරගෙන යනවා. ඒක තමන්ගේ අයිතිය. ඉතින් මේ රටවල ඉතින් ආණ්ඩුව කරනකම් එහෙම නැත්නම් තව කොහෙන් හරි කවුරුහරි උදව් කරනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. තමන්ම වැඩේට බහලා තමන්ම ගොඩ දා ගන්න ඕන. තමන්ගේ බිල් ටික ගෙවන්න. ඒ විදිහට ආදායම හදාට පස්සේ තාම සුඛෝභෝගී ජීවිතයක් ගෙවන්න පුළුවන්. ඒකම ආඩම්බරව තමන් ගැන ආඩම්බර වෙන්න පුළුවන්. මොකද හේතුව මේ මං හම්බ කරපු සල්ලි, මේ ගෙවල් ගත්තේ, මේ වාහන ගත්තේ. ඒ හැමතිස්සේ මේ සතුට ඔබට භුක්ති විඳින්න පුළුවන්. මොකද අවංකව වැඩ කළා, මහන්සියෙන් වැඩ කළා හම්බ කරපු දේවල් දැන් මම භුක්ති විඳිනවා. ඒක වෙනම සතුටක්. ඒක අර හිඟා කාලා ලබාගෙන හැමතිස්සෙම බයෙන් අනේ අපිට හම්බ වේද නැද්ද කියලා ඉන්නවට වඩා වෙනස් කාලකන්ණි බයකට වඩා මේ සතුට ඉතාම වැදගත්. ඒක නිසා ජනතාවටත් වගකීමක් තියෙනවා. තමන්ගේ උපරිමෙන් තමන්ගේ රටට කරන්න යන්න එපා. රට, ජාතිය ඒවා ඔක්කොම අමතක කරන්න. කළා තමන්ගේ පවුල, තමන්ගේ දරුවන්, තමන්ගේ බිරිඳ, එහෙම නැත්නම් සැමිය වඩා යහපත් ජීවන තත්ත්වයක් ගෙනියන්න මහන්සිලා වැඩ කරන්න ඕනේ. ඒ සඳහා සියලු දෙනාම එකතු වෙලා වැඩ කළොත් තමන්ගේ පවුලේ මට්ටම ඉහළ දාන්න පුළුවන්. ඒ විදිහට හැම මිනිස්සුම කල්පනා කරලා හැම පවුලක්ම ඇති හැකි වුණොත් ඒ රට දියුණුවයි. එහෙම නැතුව අනිත් රටවලින් දෙනකම්, ණය දෙනකම්, ආණ්ඩුවෙන් ගන්නකම් බලා හිටියොත් කවදාවත් වෙන්නේ නැහැ. ඒක තමයි අපි කළේ. ඒකෙන් තමයි මේ දේශපාලුව හොරු උනේ. මොකද උන් දනන් ඉන්නවා හැමදාම ජනතාවට උන් ඕන. මොකටද? මාසික දීමනාවක් ගන්න, කෑම පාර්සලයක් ගන්න, එහෙම නැත්නම් වියලි සලාකයක් ගන්න. ඕවනේ දෙන්නේ. බබාලා හැමෙන්න අම්මරුන්ට මෙන්න කෑම දෙනවා. දැන් ඒකත් නවත්තලා කියලා මම දැක්කා. නිකන් කෑම දෙන්න. ඔය වගේ දේවල් වලින් ජනතාවගේ ඡන්දය බලා ගැනීම තමයි, ලබා ගැනීම තමයි ඔවුන්ගේ පරමාර්ථය. ඉතින් අපේ මිනිස්සුත් ඕකට අහු වෙලා තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න නැතුව අර ලැබෙන සොච්චමින් හැමදාම හිඟන්න වගේ ඉන්න, කම්මැලිකමට ඉන්න පුරුදු වෙලා තුනා. ඒක තමයි ප්‍රධානම හේතුව මේ ආර්ථිකය කඩා වැටෙන්න. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් දේශපාලන ඔළුව හොරකම් කරන්න ගත්තා. තියෙන දේවල් ජනතාව මේ සුළු දෙයක් ලබාගෙන සතුටින් ඉන්න අතරේදී ඒගොල්ලෝ පුළුවන් තරම් තමන්ගේ හොර වැඩ ටික කරගෙන, මජර වැඩ ටික කරගෙන තමන්ගේ බඩ තරත කරගත්ත, තමන්ගේ පරම්පරාව ගණනාවකට හම්බ කරගත්ත. ඉතින් ඔයගොල්ලන් කියනවා මේ තව ලස්සන වීඩියෝවක් පහුගිය දවසේ දැක්කා මේ රාජපක්ෂ පවුල් ගහගෙන. අපි දන්නේ ඉතින් මේ අයියලා මල්ලිලා 4 දෙනා 5 දෙනා ගන්නේ. නමුත් ඔවුන්ගේ පවුලේ 9 දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ ඥාතීන්ගේ දරුවන් ආදී සියලුම දෙනා විශාල ප්‍රමාණයක් මේ රටේ ප්‍රධාන ස්ථානවල මේ අවුරුදු ගණනාවක් තිස්සේ මේ ප්‍රධාන තනතුරු දරලා තියෙනවා. ඉතින් ඒ මගින් කොතරම් මුදල් ප්‍රමාණයක් හොරා කන්න ඇද්ද කියලා ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. ඒ ටික ඔය ප්‍රසිද්ධ වුණායි. මම හිතන්නේ ඊට පිටිපස්සේ ඇති තවත් විශාල, මම හිතන්නේ දසදහස් ගණනක් ඇති මේ ඥාතිත්වය මත
රජයේ තනතුරු ලබාගෙන ඒවයින් ගසා කාපුවායි. මොකද මේ ප්‍රධාන කට්ටිය දීලා තියෙන්නේ රටේ ප්‍රධාන ස්ථානවලට ජනාධිපති අගමැති තනතුරු ඉඳලා දීපු තනතුරු. එතකොට ඒ තනතුරු ගත්තා ඒගොල්ලෝ පස්සේ කොච්චර දෙන්නේ නැද්ද? ඒගොල්ලන්ගේ පිටිපස්සේ කොච්චර තනතුරු දෙන්නේ නැද්ද තමන්ගේ ඥාතින්ට? ඒවට ඒකේ ප්‍රසිද්ධ නැහැ. නමුත් හොයලා බැලුවොත් මම හිතන්නේ දසදහස් ගාණක් මේ පරම්පරාව හොරාකෑම් සඳහා භාවිත කරලා තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඒ වීඩියෝ එක හොයාගෙන බලන්න. ඒකේ පෙන්නනවා මේ හිටපු අගමැති ජනාධිපතිවරයාගේ සහ දැන් ඉන්න ජනාධිපතිවරයාගේ පවුල් ගස කොහොමද ආණ්ඩුවේ තනතුරු රජයේ තනතුරු දරාගෙන උන් ජීවත් වෙලා තිබුණේ කියලා පහුගිය අවුරුදු මම හිතන්නේ 10 15ක් වගේ. ඉතින් ওই ටික මේ කිව්වේ සියලු දෙනාටම මේකෙන් අධ්‍යයනයක් කරලා මේ වලින් ගොඩ එන්න තමම උත්සාහ කරන්න කියලා. ඉතින් ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි අහුම්කන් දුන්නට. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේන් නවතිනවා.